අයිබෝවන් භූමිය කියන්නේ මොකක්ද? පළමුව ඔබගේ මනසට එන්න ඕනේ භූමිය කිව්ව ගමන් මහ පොළව කියන එකට ප්‍රමාණවත් නිර්වචනයක් නෙවෙයි. භූමිය කියන්නේ මහ පොළවට නෙවෙයි. එතනින් එහාගේ කතාවක් භූමිය ඇතුලේ තියෙනවා. භූමිය කිව්ව ගමන් භූමියට අයිති වෙන්නේ ස්වභාවික සම්පත්. හරි. භූමියට අයිති වෙන්නේ මොන සම්පත්ද? ස්වභාවික සම්පත්. එහෙනම් ස්වභාවික සම්පත් කියන්නේ භූමියට අයිති වෙන දේවල්. දැන් මේ ස්වභාවික සම්පත් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක ස්වභාවික සම්පතක් තමයි හිඟකමක් හා ආවස්තික පිරිවැයක් සහිත ස්වභාවික සම්පත්. ආවස්තික පිරිවැයක් සහිත ස්වභාවික සම්පත්. තෙන් හිඟකමක් හා ආවස්තික පිරිවැයක් සහිත ස්වභාවික සම්පත් තියෙනවා. මොනවාද ඒ වගේ ස්වභාවික සම්පත්? දැන් අපි ගත්තොත් එහෙම වනාන්තර ගම්. දැන් වනාන්තර කියන එක හිඟකමක් නැද්ද? තියෙනවනේ. වනාන්තර හිඟකමක් තියෙනවා. තේන වනාන්තර. වනාන්තර අපිට නිදසුනක් වශයෙන් ගන්න පුළුවන් එකේ හිඟකමක් තියෙනවා. මොකද ඒක නිසා තමයි වනාන්තර කපන්න දෙන්නේ නැත්තේ. මේ අපිට අසීමිතෝ නෑ. තේන. ඒ නිසා අපි දකිනවා ඒක තුල හිඟකමක් දක්න ලැබෙනවා. අපි තව ඕනනම් ගමු එකක්. මත්ස්‍ය සම්පත. දැන් මත්ස්‍ය සම්පත හිඟකමක් නැද්ද? තියෙනවා. ඒ කියන්නේ මත්ස්‍ය සම්පත හිඟකමක් තියෙන නිසානේ අපි සල්ලි දීලා ගන්න තරගකාරීත්වයක් ගොඩනැගිලා තියෙන්නේ. අපේ ආසාවන් අසීමිත ආසාවන් සියල්ලම සපුරා ගන්න ප්‍රමාණවත් පරිදි නේ. හැබැයි සමහර ස්වභාවික සම්පත් තියෙනවා හිඟකමක් හා ආවස්තික පිරිවැයක් නැහැ. හිඟකමකුයි ආවස්තික පිරිවැයකුයි නැහැ. හිඟකමක් හා ආවස්තික පිරිවැයක් නැත. ඒ කියන්නේ ශුන්‍ය මිලක් යටතේ අසීමිතව සැපෙනවා. ශුන්‍ය මිලක් යටතේ අසීමිතව සැපෙනවා. ඒකට නිදසුන් ගත්තොත් අපිට පුළුවන් කියන්න හිරු එළිය. දැන් හිරු එළිය හිඟකමක් තියනවද? නැහැ. අපි හිරු එළිය වැටෙන වෙලාවට ගියාම අසීමිතව තියෙනවා. දැන් අපි මත්ස්‍ය සම්පත ගත්තොත් එහෙම නැහැ. අපි බෝට්ටුවක් ළඟට ගිහිල්ලා මාළු ගන්න ගියොත් එතන හැමෝටම ගන්න ප්‍රමාණවත් තරම් මාළු නැති වෙන්න පුළුවන්. හැබැයි හිරු එළිය භුක්ති විඳිද්දී එහෙම නැහැ. අපිට අසීමිත සැපෙමක් තියෙන. ඒ කියන්නේ හිඟකමක් නැහැ. තව ඕනනම් අපිට ගන්න පුළුවන් වැසි ජලය වහින වෙලාවට. ඒ වගේම වාතය. තව අපිට ප්‍රශ්නයක් නැතුව හුස්ම ගන්න වාතය තියෙනවනේ. ඔයාටත් පුළුවන් මටත් පුළුවන්. ඕන තව ඕනනම් මේකට සඳ එළිය ගන්න පුළුවන්. හඳ වැටෙන කාලෙට. දැන් අපි හිරු එළිය, වැස්ස ජලය, සඳ එළිය, වාතය මේ වගේ දේවල් අපි ගන්නවා. මේවා හිඟකමක් හා ආවස්තික පිරිවැයක් නොමැති ස්වභාවික සම්පත්. ඒතර මම ඔබෙන් පොඩි තර්කයක් අහනවා. සියලුම ස්වභාවික සම්පත් භූමියට අයත්ද? ප්‍රශ්නේ එච්චරයි මගේ. සියලුම ස්වභාවික සම්පත් භූමියට අයත්ද? භූමිය කියන්නේ ස්වභාවික සම්පත් නම් සියලුම ස්වභාවික සම්පත් භූමියට අයත්ද? අන්න එකයි මම ඔබෙන් අහන ප්‍රශ්නේ. සියලුම ස්වභාවික සම්පත් භූමියට අයත් නෑ. භූමියට අයත් වෙන්නේ මෙන්න මේ ස්වභාවික සම්පත. හිඟකමක් හා ආවස්තික පිරිවැයක් තියෙන ස්වභාවික සම්පත් තමයි භූමියට අයිති වෙන්නේ. නැතුව සියලුම ස්වභාවික සම්පත් භූමියට අයිති වෙන්නේ නෑ. ඒ භූමියේ ස්වභාවික සම්පත් වලින් තේන්න මේ හිඟකමක් ආවස්තික පිරිවැයක් නැති මෙන්න මේ ස්වභාවික සම්පත් අපිට කියනවා ආර්ථික නොවන සම්පත් කියලා. මේවා තමයි ඔබ ඔය ඉගෙන ගත්තේ ආර්ථික නොවන සම්පත් කියලා. ආර්ථික නොවන සම්පත්. ඒතර ආර්ථික නොවන සම්පත් කියලා කියන්නේ මේ හිඟකමක් හා අවස්තික පිරිවැයක් නැති ස්වභාවික සම්පත්. ඒවත් ස්වභාවික සම්පත්. ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන. කවුරුත් හදපෙවුවා නෙවෙයි. වනාන්තර ස්වභාවික වනාන්තර මත්ස්‍ය සම්පත කවුරුත් හදලා නැහැ. ස්වභාව ධර්මයෙන් හැදලා තියෙන්නේ. හැබැයි ඒ වගේ හිඟකමක් ආවස්තික පිරිවැයක් තියෙනවා. ඒ නිසා ඒවා අපි භූමියට අයත් කියලා දකිනවා. කොහොමද අපි හරියටම තර්ක කරන්නේ? හිඟකමක් හා ආවස්තික පිරිවැයක්
සහිත ස්වභාවික සම්පත් පමණයි භූමියට අයිති කියලා කියන්නේ. කොහොමද අපි ඒ තර්කයට එන්නේ? ඇයි භූමිය කියන්නේ ආර්ථික සම්පත් වලින් එකක්. ආර්ථික සම්පත් වලින් එකක් තමයි භූමිය කියන්නේ. ඒතර ආර්ථික සම්පතක තියෙන ලක්ෂණ භූමිය තුල තියෙනවා. භූමියට ස්වභාවික සම්පත් අයිති වුණාට ආර්ථික සම්පත් වල තියෙන ලක්ෂණ භූමිය තුල තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ මේ භූමිය කියන සාධකය තුල හිඟකම ආවස්තික පිරිවැය තියෙන්න ඕනි කියලා. මොකද ඒක ආර්ථික සම්පත් වලින් එකක්. එන හිඟකමක් හා ආවස්තික පිරිවැයක් සහිත ස්වභාවික සම්පත් තමයි භූමියට අයිති වෙන්නේ. ඒතර සියලුම ස්වභාවික සම්පත් නෙවෙයි. හිඟකමක් හා ආවස්තික පිරිවැය නැති ස්වභාවික සම්පත් ආර්ථික නොවන සම්පත් වලට තමයි තියෙන්නේ. ඕක තමයි මෙතන ඉගෙන ගන්න ඕන අනිවාර්ය දේ. මේක තමයි ළමයි ඉගෙන ගන්න නැතිම දේ. භූමියේ නිර්වචනය. භූමියේ නිර්වචනය. හරි. භූමිය නිර්වචනය කරන්නේ කොහොමද? භූමිය නිර්වචනය කිරීම සම්බන්ධයෙන් සම්ප්‍රදායික නිර්වචනයක් නෑ. ඒ කියන්නේ නිශ්චිතව මෙන්න මෙහෙමයි නිර්වචනය යුත්තේ කියලා එහෙම නිර්වචනයක් නෑ. නමුත් අපි දන්නවා මේ භූමිය කියන්නේ නිෂ්පාදන සාධකයක් නේ. එහෙනම් ඒකේ කාර්යය තමයි මොකද්ද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය. එතකොට භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා තෙන්න. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා ස්වභාවික සම්පත් වලට තමයි අපි කියන්නේ භූමිය කියලා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා ස්වභාවික සම්පත්. කල්පනාවේ මේ ගැන හිතන්නේ ස්වභාවික සම්පත් කිව්වම ඕක ඇතුලේ තියෙන මොන ස්වභාවික සම්පත්ද කියලා දන්න ගන්න. මොන ස්වභාවික සම්පත්ද? හිඟකම හා ආවස්තික පිරිවැය සහිත ස්වභාවික සම්පත් තමයි තියෙන්නේ. ඊළඟ තුන්වෙනි එක තමයි භූමියේ ප්‍රතිලාභය බදු කුලියයි. භූමියේ ප්‍රතිලාභය බදු කුලිය. මෙන්න මේ ටික ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. අන්තිම මේ ස්වභාවික සම්පත් ගැන කතා කරද්දී මෙන්න මේ ස්වභාවික සම්පත් වල හිඟකමක් තියෙනවා. අනිත් එක තමයි ආවස්තික පිරිවැයකුත් තියෙන්න ඕනේ. මේ ලක්ෂණ දෙක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒතර භූමියට ගන්න බැරිද හිරු එළිය? බෑ. භූමියට ගන්න බැරිද වාතය? බෑ. භූමියට ගන්න බැරිද වැසි ජලය? බෑ. එහෙම කොහේ හරි තියෙනවනේ ඒක වැරදි. හේතුවක් තියෙනවා. භූමිය කියන්නේ ආර්ථික සම්පත් වල එක කොටසක්. ඒතර ආර්ථික සම්පතේ තියෙන ලක්ෂණ මේක ඇතුලේ තියෙන්න ඕනේ. දැන් භූමියේ ලක්ෂණ මොනවාද කියන එක ඔයාලට මෙතන පිළිවෙලින් පෙළ ගස්සලා පේනවා. එකක් භූමි සැපෙවුම අනම්‍යයි. සංචලතාවය පිළිබඳ සීමා පවතිනවා. ප්‍රතිලාභය බදු කුලිය. ඵලදායිතාවය වර්ධනය කරන්න පුළුවන්. ස්වභාව ධර්මයේ දායාදයක් ලෙස ලැබී ඇත. හරි. අපි පොඩ්ඩක් මේ ගැන තේරුම් ගමු. මොකද්ද මේ භූමි සැපෙවුම අනම්‍යයි කියලා කියන්නේ? භූමි සැපෙවුම අනම්‍යයි කියලා කියන්නේ වෙනස් කිරීමට අමාරුයි කියන එක. වෙනස් කිරීමට අපහසුයි. ඇත්තට මේක එහෙමද? අපි නිකන් කල්පනා කරමු නුවර එළියේ තියෙන අපි දියඇලි ටිකක් ගමු. නුවර එළිය ප්‍රදේශවල තියෙන දියඇලි ටිකක්. අපිට පුළුවන් ද ওই දියඇල්ල එතනින් අරන් වෙන තැනක වෙනස් කරන්න. අපි බලමු මහවිලි ගඟ ගලා යන විදිහ. අපිට ලේසියම පුළුවන් ද ගලා යන දිශාව වෙනස් කරලා ලොකු වෙනසක් කරන්න. වෙනසක් කරන්න පුළුවන්. හැබැයි ලොකු වෙනසක් කිරීමේ හැකියාවක් නැහැ. ඒක හරි දුෂ්කරයි. අපි දන්නවා ලංකාවේ පිහිටීමක් තියෙනවා. අපිට ওই පිහිටීම නිතරම වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවද? එහෙම වෙනස් කිරීමේ හැකියාව අඩුයි. ඒකයි කියන්නේ භූමියේ අපිට ලැබිලා තියෙන ප්‍රමාණාත්මක භාවය අඩු වැඩි කිරීමේ අපහසුතාවයක් තමයි තියෙන්නේ. හැබැයි අද වෙනකොට මේ භූමි සැපෙවුම වෙනස් කරන්න අපහසුයි කියලා අපි දැක්කට යම් යම් හේතු මත මෙහි සැපෙවුමේ අඩු වැඩිකම් වෙනවා. එක එකක් තමයි නව සොයා ගැනීම.
මෙන්න මේ නව සොයා ගැනීම හරහා අපිට භූමි සැපයීමේ ප්‍රසාරණයක් හදා ගන්න පුළුවන්. නව සොයා ගැනීමක් කරපු ගමන් භූමි සැපයීමේ ප්‍රසාරණයක් අපිට හදා ගන්න පුළුවන්. ඕනනම් අපිට දැන් දියලි 20යිනේ තියෙනවා කිව්වේ. හරි. තව කොහොම හරි තේන්නද ගවේෂණය කළා තව දියලි 3ක් හොයා ගන්නවා. අන්න බලන්න නව සොයා ගැනීම හරහා භූමි සැපයීම යම් කිසි බලපෑමක් ඇති කරා. දැන් අපි ඒ වගේම කංජ තෙල්. දැන් අපි ගත්තොත් ලංකාවේ කංජ තෙල් නිදි තියෙනවා කියලා මිනිස්සු දැන් හොයන්න පටන් ගන්නවා. අපි ඒක හොයාගත්තොත් ඒකේ තේරුම තමයි මේ භූමි සැපයීම අනම්‍යයි කියන එකට බලපෑමක් ඇති වෙලා. ඒ කියලා කියන්නේ දැන් වෙනස් කරන්න බෑ කියන එක යම් කිසි සුළු ප්‍රමාණයකින් හෝ වෙනස් කිරීමේ හැකියාව ගොඩනැගිලා. මේක කියන්නේ මේ 100% වෙනස් කරන්න බැරි කතාවක් නෙවෙයි. වෙනස් කිරීම අපහසුයි කියලායි කියන්නේ. ගමු සම්පත් අධික ලෙස භාවිතය. එහෙම නැත්නම් ක්ෂය වීම. ස්වභාවික සම්පත් ක්ෂය වීම. හරි ක්ෂය වීම. එතකොටත් භූමි සැපයීමේ වෙනස්කමක් ඇති වෙන්න පුළුවන්. සංකෝචනයක් ඇති වෙන්න පුළුවන්. හරි ඊළඟට තමයි සංචලතාවය පිළිබඳ සීමා පැවැතීම. මොකද්ද මේ සංචලතාවය කියන්නේ? සංචලතාවය කියලා කියන්නේ එක ස්ථානයකින් තවත් ස්ථානයකට යන එකට තියෙන අපහසුවනේ. එතකොට එක් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට. හරි ඊළඟට තමයි භූමියේ ප්‍රතිලාභයේ බදු කුලිය. ඒකවා දන්නවා ප්‍රතිලාභයේ බදු කුලිය කියන්නේ සල්ලි වශයෙන් ලැබෙනවා නම් යම් ආදායමක් ඒ ආදායම හඳුන්වන සාධකය තමයි බදු කුලිය. ඊළඟට ඵලදායිතාවය වර්ධනය කර හැත. මොකද මේ ඵලදායිතාව වර්ධනය කරගත හැකි කියන්නේ? මෙතනින් කියන්නේ පුතේ අපි දැන් හිතමුකෝ මේ භූමි සාධකේ අපි භූමි හෙක්ටයාරයකින් අපි වී කිලෝ අස්සන්ව වී කිලෝ 100ක් ගත්තා කියලා හිතමු. මම සාමාන්‍ය නිකන් දලාල් ඉලක්කමක් කිව්වේ හරිද? අපිද හිතමු ඒ 100 අපිට බැරිද 200 දක්වා වර්ධනය කරන්න? පුළුවන්. එහෙම නැත්නම් 150 දක්වා පුළුවන්. ඒ කියන්නේ භූමි ඒකකයකින් අපි දැනට ලබන ඒ භූමිය නැමැති යෙදුම් ඒකකයකින් අපි දැනට ලබන සාමාන්‍ය නිමුම වර්ධනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියන එක තමයි මෙතන ඵලදායිතාවයේ වර්ධනය කළ හැකිවීම කියන එකේ අදහස. ඊළඟ එක තමයි ස්වභාව ධර්මයේ දායාදයක් ලෙස ලැබිලා තියෙනවා. මේ භූමිය කියන සාධකය අපි ලෝකේ නිර්මාණය කරපු එකක් නෙවෙයි. ස්වභාව ධර්මයෙන් තමයි අපිට මේ භූමි නැමැති සාධකය අපිට ලැබිලා තියෙන්නේ. අපි වනාන්තර ගත්තොත් මිනිස්සුත් වනාන්තර හදනවා. නමුත් ප්‍රායෝගිකව අපි ගත්තොත් ඒක ස්වභාවික ලෙස තමයි හැදෙන්නේ. මත්ස්‍ය සම්පත ගන්න මිනිස්සු මසුන් ඇති කරන එක හරි. නමුත් අපි ගත්තොත් තෙන මිරිදිය මසුන් එහෙම නැත්නම් මුහුදු අපි ගන්න අපි ගත්තොත් එහෙම මිරිදිය මසුන් කරදිය මිරිදිය ඔය මසුන් ඉන්නවනේ. එතකොට මුහුදු මාළු වැව් මාළු කියලා වල කන්නේ අන්න ඒවා හරි. එතකොට ඔය මත්ස්‍යයන් අපි ගත්තම මේ ස්වභාව ධර්මයෙන්ම නිර්මාණය වෙලා තියෙන කියලා අපිට දකින්න පුළුවන්. තේන්න. අපිට ඕනනම් අපේ ආහාර වේල සඳහා මසුන් ඇති කරගන්න පුළුවන්. හැබැයි නමුත් අපි දැක්කොත් අපි ආහාරයට ගන්න ගොඩක් මත්ස්‍ය සම්පත ස්වභාව ධර්මයෙන්ම නිර්මාණය වෙච්ච දේවල්. ඒවට අපි සම්බන්ධයක් නැහැ. එයාලා අතර තිබ්බ සම්බන්ධතාවයකින් ගොඩනැගිච්ච දේවල්. හරි. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට අපිට භූමියේ ලක්ෂණ ටික අපිට හඳුනා ගන්න පුළුවන්. අයිබෝවන්